දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ඒ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ ධර්ම දේශනා පැයටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන සීල දිනායි සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දසබල සූත්‍රයේ සඳහන් වෙන ඒ පටිච්චසමුපාද න්‍යාය තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ ඉති ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වන්නේය ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ නොවන්නේ ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේක තමයි දිගට යන්නේ යදිදං කියලා යම්සේ ඒ න්‍යාය පෙන්නන නිදර්ශන වගේක් තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන් බොහෝ දෙනා ද්වාදසාකාර පටිසම්පාදේ පෙන්වන. ඉතින් මේ ද්වාදසාකාරය තමයි අපි සාමාන්‍ය නැත්නම් නිදර්ශනයේ තමයි අපි පටිසම්පාදේ වශයෙන් දකින්නේ. නමුත් එතන තියෙන න්‍යාය තමයි ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්සුප්පා නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇතිකල්ලි මේ වන්නේ කියන්නේ අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර ඇතිවන්නේය. යම් මේකින් අවිද්‍යාව නිරුද්ධ වන්නේද එතකොට සංස්කාර නිරුද්ධ වන්නේය කියලා මේ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන මේ දෙයක් තුලින් රේඛීය ක්‍රමයක් කිනහැර දැක්වීමක් තමයි මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන එක. ඒක හේතුකව එක හේතුවක් නිසා තව හේතුවක් ඇති වෙනවා කියලා මේ රීකී ක්‍රමයට ගෙනහැර දැක්වීම. ඒක තමයි අර සමස්ත පණිවිඩය දිරව ගන්න පුළුවන් වෙන විදිහට නැත්නම් දකුණු මොලේ පණිවිඩය වම් මොලේට ගැලපෙන විදිහට රීකී ක්‍රමයට ගෙනහැර දැක්වීම. ඒක හරි ලේසි අපිට තේරුම් ගන්න. නමුත් අර අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවායි කියන මේ පුරුක නැත්නම් අවිද්‍යාව ගිවි ගිය කල්ලි සංස්කාර ගෙවෙන්නේ කියන මේ පුරුක තේරුම් ගත්තට ඒකෙන් පෙන්වන්නේ මේ ඇති කල්ලි මේ වන්නේය මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ ආදි වශයෙන් පෙන්වන එකයි. ඉතින් ඒ නිසා අපි අර මේ අවිද්‍යාපත්‍ය සංකාර කියන නිදර්ශන දිගේ ගිහිල්ලා අපිට අර මූල ධර්මයේ පීඨණ්ඩ වෙනවා. එහෙම නැත්නම් තර්කමේ ඥානය, චින්තාමේ ඥාන, අන්වය ඥාන, විපස්සනා ඥාන ණය විපස්සනා වගේ ක්‍රමවලට අවිජ්ජාපච්ච සංකාර හොඳයි. ඒක දෙන්නෙකුට එකතු වෙලා කතා කරන්න පුළුවන් කල්වැලක් තියාගෙන මේ නිසා මේ වන්නේ කියලා. ඉතින් ඒක දිගේ ගිහිල්ලා එයින් කියවෙනේ සමස්ත පණිවිඩය තමයි අපි ඊයේ සාකච්ඡා කරේ. ඉතින් මේ අවිජ්ජාපච්ච සංඛාර කියන එක ගත්තොත් ඒ අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන හැටි සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්සපච්චය වේදනා කියන තැන් වලට යනකම් ඒ ඉන්ද්‍රිය බද්ධව මේක තේරෙන මට්ටම වේදනාපච්චය තණ්හා කියන තැනින් තමයි සාමාන්‍ය මනුස්සයට අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ තණ්හා ඇති වෙන වේදනාවත් ඊට හේතු වෙන ස්පර්ශයත් ඊට හේතු වෙන සලආයතනත් ඒකට හේතු වෙන නාම රූපත් විඥානයත් සංස්කාරත් අවිද්‍යාවත් කියන එක තිරේ පිටිපස්සේ තියෙනවා. ඉතින් ඒ ටික ඒ තිරේ පිටිපස්සේ සාමාන්‍ය පෘථග්ජනයෙකුට එහෙම නැත්නම් ශේක පුද්ගලයෙකුට නොවැටහෙන තිරේ පිටිපස්සේ තියෙන කොටස තමයි සර්වඥාන්සිකේ සර්වඥතා ඥාණයෙන් මේ දස බල ඥාන වලට විශේෂම හේතුනේ. නමුත් ඒක
ඒක ਸਰවචනසේ තේරුම් ගත්තට වැඩක් නැහැ. මේක මේ සාමාන්‍ය මනුස්සයට තේරෙන්න පුළුවන් විදියට කැමට පිඟානකට බෙදලා දෙන වගේ දෙන්න. ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය සංසාරේ පටන් ගන්නෙ දුකට හේතුව තණ්හාව කියලා තමයි පෙළලා තියෙන්නේ. මොකද එතනින් එහාට තමයි මනුස්සයට පේන්නේ. හැබැයි ඒ තණ්හාව ඇති වෙන්න ඇතුලේ දිග යාන්ත්‍රණයක් තියෙනවා. අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන සලආයතන පස්සේ පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. එතකොට මේ මුලින්ම තියෙන අවිද්‍යාව තාත්තා වශයෙන් පෙන්නනවා තණ්හාව මාව වශයෙන් පෙන්නනවා. ඒ නිසා දුකට හේතුව පෙන්වන්නේ තණ්හාව විතරයි. නමුත් මේ තණ්හාව ඉබේම හට ගන්න එකක් නෙවෙයි. ඒකට පිටිපසට හේතුවක් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ පිටිපසට ගියාම සාමාන්‍ය පෘථග්ජනයෙකුට තේරුම් ගන්න බැරි තේරුම් ගත යුතු කොටසක් තියෙනවා. ඒක හරියට කාර් එක බොනට් එක ඇරලා ඒක ඉංජිනේර කෙනෙක් තේරුම් ගන්න කොටසක් තියෙනවා. ඩ්‍රයිවර් තේරුම් ගන්න කොටසක් තියෙනවා. ඩ්‍රයිවර් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ටික. ඉංජිනේර ඊට වැඩි එහා දානවා. මොන හරි කාර් එකක් ඇඩුනොත් එයා දන්නවා මෙතන මේ හීටින් සිස්ටම් එක මෙහෙමයි, තෙල් සිස්ටම් එක මෙහෙමයි, බලය සම්ප්‍රේෂණය කරන සිස්ටම් එක මෙහෙමයි ගොඩක්. ඩ්‍රයිවර් කෙනෙකුට ඒව අවශ්‍ය නැහැ. ඩ්‍රයිවර්ට ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා නම් හදිස්සියකදී තමයි බොනට් එක කරලා බලන්න වෙන්නේ, බොයිල් කරනවා නම් වගේ ඉස්සර පරණ කාර් වල වගේ. එහෙම වුණොත් නැති වුණොත් ඉංජිනේරට කතා කරන්න වෙනවා. ඒක ඉංජිනේර තමයි දන්නේ මේක ඇතුලේ තියෙන මේ ගොඩක් දේවල්. අන්න ඒ වගේ මේ සරුවච්චන් වහන්සේ අපට තණ්හාවෙන් මෙහා පැත්තේ තියෙන කොටස් ටික බලා ගන්න ඒකල මේ වාහනේ එලවන්න කියලා අපිට ඩ්‍රයිවිං වැඩි දුන්නට අර ටික නොකිය ඇරලා නැහැ. අවිජ්ජා පත්‍ය සංකාර කියන්නේ. ඉතින් මේ නිසා තණ්හාව කියන දුර්ලංශය දැකලා දුර්ලභ පුරුක දැකලා ඒ දැවිය කඩලා දාලා මේ නිවන් දකින්නට කියනවා චේතෝ විමුක්ති කියලා. තණ්හා විනාශ කරලා. ඒක මේ ආශා විනාශ කිරීමෙන් කරන දෙයක්. නමුත් ඊට වැඩිය වෙනස් ක්‍රමයක් මේ පද්ධතියේදී යනකොට තියෙනවා අවිද්‍යාව තේරුම් අරගෙන අවිද්‍යාවේ නැති භාවයේ විද්‍යාව තේරුම් ගැනීමට ඒකට කියනවා අර්ග චේතෝ විමුක්ති මේක පඤ්ඤා විමුක්ති කියලා. ඉතින් මේ විමුක්ති ක්‍රම දෙකක් තියෙනවා. අර මේ සරුවච්චන් වහන්සේ අවිද්‍යාව ඉඳලා මේ තෘෂ්ණාව දක්වා තේරුම් ගන්න අමාරු කියන කොටස් විස්තර කරාට පස්සේ කුශාග්‍ර බුද්ධිමත් ඇත්තෝ ඒකමයටත් ගොඩ යනවා. ඒ කියන්නේ අවිද්‍යාව නැති කිරීමෙන්. වැඩි පිරිසක් ගොඩ යන්නේ තෘෂ්ණාව නැති කිරීම. ඒ නිසා මේ දෙකම සරුවචනාංශයේ යුගනද්ද භාවනා විදියට පෙන්ලා දීලා තියෙනවා. සමත භාවනා, විදර්ශනා භාවනා. ඉතින් ඒ සමතෙන් පටන් අරගෙන නැත්නම් තෘෂ්ණාවෙන් පටන් ගන්න අවිද්‍යාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් අවිද්‍යාවේ ඉඳලා කරන තෘෂ්ණාව පහු කරන යන්න පුළුවන්. ඉතින් මේක මේ පෙන්නනවා මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ මේ පාවොක් ක්‍රමෙ පෙන්නකොට ඔය දැන් මේ නිසන් වනේ තියෙන මා වේවැල කියන එක. ඒ වේවැල් උඩට යනකොට ගහ උඩට යනකොට දඟර වැටෙනවා පල්ලෙහාට. ඉතින් දඟර වැටිච්චාම වැලියේ මුලින්ම කපලා අලියෝ දාලා අර ගස් උඩ තියෙන පහුරු බැඳගත්තු කොළත් එක්ක සම්පූර්ණ එක කපලා එළියට ගන්න පුළුවන්. එතකොට මුල ඉඳලාම වේවැල ඇදගෙන යනවා. එහෙම නැත්නම් වැටිච්ච දඟරේ මැදින් කපලා අර අතුපරතුර නැති මුලත් එක්ක මැද ඉඳලා මුලට යන්න පුළුවන්. ඊට පස්සේ මැද ඉඳලා අගට යන්න පුළුවන්. අන්න ඒක වල්ලිහාරක ක්‍රමය කියලා මේකට පෙන්නනවා. වැල් සොයන්නන් විශ්ින් වැලේ මුලින්ම සිඳලා මුළු වැදම ඇදගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් වැලේ අර වේ පහුරු නැති එහෙම නැත්නම් වේ රෑන් නැති මැද කැලේ විතරක් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකම ශාසනයේ වළංගුයි. දෙකටම ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉදං ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. ඔය තණ්හාවෙන් පටන් ගන්න කරන ගියත් අවිද්‍යාව පටන් ගත්තත් ওই දෙකම බලපාන. ඒක නිසා මේ විස්තර කරනකොට සාමාන්‍යයෙන් පටිසම්පාද විස්තර කරන මේ අවිද්‍යාව කියන තැනින්ම පටන් අරගන්න. ඉතින් මේ අවිද්‍යාව මේ බුරුමිදී තමයි ඒක ගොඩක් කියලා දෙනකොට විස්තර සහිතව කියලා දුන්නේ. අවිද්‍යාවෙන් පටන් ගත්තොත් දැන් අද බණේ
වැදගත් කොටස විදියට අවිජ්ජාපච්ච සංඛාර කියන එක ගත්තොත් මේ අවිද්‍යාව කියන්නේ නොදැනීම කියලා තමයි අපි ලෝකයා පරිවර්තනය කරන විද්‍යාව කියන්නේ දැනීම නම් අවිද්‍යාව කියන්නේ නොදැනීම. ඉතින් අවිද්‍යාව නොදැනීම නැතිකරන්න අපි දැනීම ඇති කරනවා. ඒක තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි ලංකාවේ අපි මේ කන්නගර මහත්තයා අධ්‍යාපන ඇමති වශයෙන් නිදහස් අධ්‍යාපනයේ පියා විදියට සලකනවා. බටහිර ලෝකේ ඒ ඇක්වනස් පීතුමා පිළිපිලි අර ගන්නවා නිදහස් අධ්‍යාපනය කියලා. ඒ මොකද ඒ දෙන්නම ඉදිරිපත් වෙලා කිව්වා මේ කුලවන්ත પરම්පරාව වලින් රජ પરම්පරාව වලින් ආපු අයට විතරක් නෙවෙයි අධ්‍යාපනයේ කාටත් දෙමු තුනට පස්සේ කාට නමුත් අලුගසා දාලා නැගිටින්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ ගාව තිබුණු අදහස තමයි මේ විද්‍යා දදාති විනයන් කියලා යම් කිසි කෙනෙක් මේ විදිහට දැනුම දුන්නොත් විද්‍යාව දුන්නොත් ඒගොල්ලෝ හොඳට විනයගරුක වෙලා රාජ්‍ය තන්ත්‍රේ පාලනයට තරම් හොඳ කීකරු මේ මංගලාස්තියෝ වගේ හයිය තිබුණට බෑ රජුරන්ට කීකරු වෙන්න ඕනේ. ආජානීය ආශ්‍රයා හයිය තිබුණට බෑ යා කීකරු වෙන්න. ඒක තමයි ඒකේ ලස්සන තියෙන්නේ. ආන්නේ වගේ කරන්න පුළුවන් කියලා. නමුත් මේගොල්ලෝ දැක්කා ඇක්වයිනාස් පියතුමා නම් තාම දකින්න නැතුව ඇති. නමුත් කන්නංගර වගේ කට්ටිය දැක්කා කොච්චර ඉගෙනුවත් විනයක් එන්නේ නැහැ. උගන්න ගන්න ඉගෙන ගන්න විනය නැති වෙනවා. ඔය කියන විද්‍යාදතාති විනයන් කියලා ඉස්කෝල වල ගහලා තියෙන බෝඩ් වල ඒක වෙන්නේ නැහැ. ඉගෙන ගත්ත පමණට වෙන්නේ නැහැ. අපි ගත්තොත් සාමාන්‍ය ඉස්කෝල වල ගත්තොත් පන්ති වලින් ඉහළට යන්න ළමයින්ගේ දඩබ්බරකම් වැඩි වෙනවා. විශ්වවිද්‍යාලයට යනකොට ඒක බොහොම ඉහළ මට්ටමක පශ්චාත්තුපාදයට ගන්නම දෙයක් නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරු තමයි බේරන්න බැරි කට්ටිය. ඇයි මේ අවිද්‍යාව කියන එක අපි මේ ලෞකික ලෝකායත ක්‍රමයෙන් ඉගෙන ගන්නකොට ඇයි මේ දැනුම දෙනකොට මිනිස්සු තුල ඒ අවශ්‍ය කරන්නා වූ ඒ සදාචාරය නැතිකම නැත්නම් විනය නැතිකම විද්‍යා දදාති විනයන් කියනකොට ඒ තිබුණු සංස්කෘත ශ්ලෝකකාරයට වැරදිලාද? එහෙම නැත්නම් මේ අපේ තියෙන මේ අවිද්‍යාව තේරුම් ගැනීම හෝ අධ්‍යාපනයේ අරගෙන තියෙන වැඩි ක්‍රම වැරදිද කියලා. ඉතින් ඒකට උත්තරයක් දෙනවා ඒ බුරුම ක්‍රමයම හිතන්නේ. ඒක ඉතින් අපි අර බුරුම ක්‍රමයම නෙවෙයි මං ඉගෙනාට බුරුම නිසා මේ අවිද්‍යාව දෙආකාරයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අපපටිපත්‍ය අවිද්‍යාව කියලා දෙකක් තියෙනවා. අපපටිපත්‍ය කියන්නේ සිම්පල් අන්නෝවින් දන්නේ නැහැ. ඒක උගන්වන්න පුළුවන්. අනිත් එක තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව වැරදි දේ හරි විදිහට තේරුම් ගන්න තියෙනවා කොච්චර ඉගෙනුවත් වැඩක් නැහැ. ඒ වල මොට්ටලකම යවන්න බෑ. ඒකට අධ්‍යාපනය හරියන්නේ නැහැ. ඉතින් මේ තමන් දැන් මම බැලුවොත් මං ගැන එහෙම නැත්නම් අපි මේ බණාන එක්කෙනෙක් තමන් ගැන බැලුවොත් අපිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මොනවා කරුවත් කමක් නැහැ. නමුත් නැයි මට මේ වගේ දේවල් උනේ ඇයි වෙන්නේ? ඇයි මගේ දරුවන්ට මේ වෙන්නේ කියලා බැලුවොත් මා තුළ තියෙන අවිද්‍යාව මේ පරිසම්පාදයේ මුල් වෙන අවිද්‍යාව දෙතෑවරයි. සාමාන්‍ය දන්නේ නැතිකම තියෙනවා. ඒක උගන්වන්න. නමුත් ඔල මොට්ටල මේ බමුණු මත වගේක් තියෙනවා. එහෙම නැත්නම් ඔළුව ක්‍රේල් වෙච්ච ගතියක් තියෙනවා. අම්මා මුත්තා කිව්වත් අරින්න බෑ. ඉතින් ඒ තියෙන මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවට ඔය මොන අධ්‍යාපනය දුන්නත් වැඩක් නැහැ. ඒකට කියන්නේ කේස් හાર્ඩ්නින් කිය. පිට කර වෙලා තියෙන. ඔය වී උනත් අම්මලා එහෙම අපේ වී බානකොට දඹපුයි මේ කැකුලෙන් කොටන්නේ නැතුව තම්බලා කොටනවනම් වීහලිය බාලා ඒ ගොම පොළවේ දානවා. දාලා ගොම පොළවේ වේතෙත බරින්න දානවා. දෙතවරියට පස්සේ ගොම පොළවේ පවන වේලනවා. පවන වේලිවලා හඳේ එළිය වගේ ඉරේ එළිය පෙළෙනවා. ඊට පස්සේ තමයි ඉරේ එළියට දාන්නේ. මොකද ඒක ටිකෙන් ටික නැතුව එක පාට ඉරේ එළියට දැම්මොත් වී පොත්තේ වටේ කර වෙනවා. ඇතුලේ කුණු වෙනවා. ඇතුලේ මදේ අමුයි. ඒකට කියන්නේ පිට කර වෙනවායි කියලා. ඉතින් ඒක ටික ක්‍රමානුකූලව ඕනේ තෙතමනේ එළියට දාන්න. ඉතින් ඒ තේ හදන කොටත් ඒ ඩ්‍රයර් එකට දාන්නේ හොඳටම තෙතදී හිමීට ඉසි එලට යනකොට උඩින් ඉඳලා පල්ලෙහාට එනකොට ඒක ක්‍රමයෙන් පල්ලෙහා උඩින්ලා එන වාතයට විවෘත වෙලා හිමීට තමයි අර තැද්ද උණුසුමට ලක් වෙන්නේ. මුලදී අර අනිත් තේකොළ වේලගෙන එන තෙතමනේ සහිත හුලඟට එකතු වෙලා ඒ දිගේ හිමීට පල්ලයට පයි. එහෙම නැතුනොත් එක සැරේ තේ ඔය මේ මොනවද කියන්නේ මේ පැහෙන්න තිබ්බතේ ෆර්මන්ට් වෙන්න තිබ්බතේ ඒක පාට වේලුවොත් මැද අමු හිටිනවා. ඒකට පැක් කරන්න බෑ තියන්න බෑ කාලය. ඉතින් අද ලෝකයට වෙලා තියෙන කේස් හાર્ඩ්නින් පිට කර වෙලා. ඊට පස්සේ මොනවද දැම්මත් වැඩක් නැහැ. ඉතින් මේ පිට කර වෙන එක
අනිත් පැත්ත හරවනවා කියන එක විද්‍යා දදාත විනයන් කියන විදිහට දැනුම දීමෙන් කරන්න බෑ. ඒකට කියන්නේ ඔලොමලකම කියලා. ප්‍රගල්භතාවය කියලා. ඉතින් මාන්නේ කියලාත් කියනවා. ඉතින් මේ කියන අවිද්‍යාව ඔය අවිද්‍යාව අර ටික අපි තියමු අපටිපත්‍ය අවිද්‍යාව දැනුම දීමෙන් ලබන්න පුළුවන්. ඒක පිරිවෙන් වලත් කරපු දාවයි ආධ්‍යාපන දෙපාර්තමේන්තුව කරපු දාවයි ටියුෂන් මාස්ටර්ස් කරපු දාවයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ සල්ලියටත් කරපු දාවයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔතෝ කාටවත් අහුවෙන්නේ නැහැ. බටහිර මානසික විද්‍යාව කොහොමඩක්වත් අහුවෙලා නැහැ. මේ පිටකර වෙච්ච කට්ටියට වෙච්ච දේ. ඒ කියන්නේ මේ වැරද්ද හරි කියලා හිතාගෙන ඔළුව ඇතුලේ තියෙනවා වැරදි බහුමත වගේක්. කද්දාකවත් අරින්න බෑ. ඒක ඔය මොන භාවනාවක්වත් අරින්න බෑ. ඉතින් ඒක තියෙන තාක්කල් එමෙ නැත්නම් දෙකක් දැන් තියෙනවනේ. කියලා දීලෙන් අරින්න පුළුවන් සාමාන්‍ය දැනුමින් අරින්න පුළුවන් එක තියෙනවා අරින්න බැරි එක තියෙනවා. අන්න ওই දෙකම තියාගෙන දෙකෙන්ම කරන්නේ මොකද්ද? අපටිපත්‍ය අවිද්‍යාවමුයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවමුයි මේ තියෙන දේ තියෙන විදිහට කරන්න තියන්න දෙන්නේ නැහැ. වෙනස් කරන්න ඕන. ඒක නිසා මොන දෙයක් දැක්කත් ඒක එහෙම හරියන්නේ නැහැ. ඒක වෙනස් ඒක සංස්කරණය කරන්න. සකස් කරන්න ඕන. ඒකට කියනවා අංග සංස්කරණය කියලා. ඥානන්ද සෝංශයේ නිවනේ නිවීම දේශනා තැහෙන ගානක් පින් කළා තියෙනවා මේ පරිසම්පාදේ පෙන්වන්නේ. අංග සංස්කරණය කියලා කියන්නේ සාමාන්‍ය ගමේ කඩේ පොලේ ඉන්න මේ සිමයියා රජුරවන්ට අඳන්න බෑ. ඒක වෙනමම ඇඳුම් අඳන්න ඕනේ. උට රජ ඇඳුම් අඳන්න ඕනේ. ඒකට දැලි රැවුලක් තියන්න ඕනේ. ඉතින් ඒක සකස් කරුවට පස්සේ තමයි මේක අන්ධහර පාගන වේදිකාට පැමිණෙන්නේ උඹල ජඩේ ගණු කඩුව එනු සටනට ගියාගෙන එන්නේ මේ සිමයියා තමයි. හැබැයි උ එතෙන්ට යනකොට අංග සංස්කරණය කරලා තියෙන්නේ. මේ අංග සංස්කරණය තමයි සංස්කරණය කියන්නේ. ඉතින් අපි මොනම දෙයක්වත් මේ ලෝකේ තියෙන විදිහට කරන්න බැරි අපේ තියෙන අවිද්‍යාවේ තරම. දෙවිදිහක් අවිද්‍යාව නොදන්නකම මේ තියෙන එක තමයි හොඳ මේක. උඹට කරන්න පුළුවන් ඕක අවුල් කරන එක විතරයි. ඊට පස්සේ නෑ අහවලා මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා එකක්වත් හරිනේ මම පණින්න ඕනේ මම කරන්න ඕනේ මම මෙහෙම කරනවායි කියලා. ඉතින් අයියා වෙන්න හදනවා පැయ్య වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා නඩේ පුරා වෙන්න හදනවා. ඉතින් ඒ දෙක දිහා බලනකොට මේ කවුද මේකෙන් බේරලා තියෙන්නේ? බණ කියන බණහන කවුරුත් වගේ ඒ හදන්න තමයි හදන්නේ. ඉතින් මේ හදන කට්ටිය ගැන මේ පියදත් ශාම්සෝ ලියලා තිනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. තියෙන එක තියන්න දෙන්න. එයාට එහෙම කරන්න ඕන. ඉන්නම බෑ. ඔය මං ඉස්කෝලේ ඉන්න කාලේ එතන මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම දැක්කා එක එක සමිති වල ඉන්නවා වෙනමම පිස්සෝ જાතිය ප්‍රතිසංශෝධනවාදියෝ කියලා උන්ට හැමදේම වෙනස් කරන්න ඕන. මොනවා තිබ්බත් හරියන්නේ. කොයි එකටත් විචනය කරන වෙනස් කරනවා. ඒක ලෙඩක් ඒක. කදාකවත් තියෙන විදිහට හැඩ ගැහෙන්න බෑ. ඒගොල්ලන්ට කොහොමඩක්වත් හැඩ ගැහෙන්නත් බෑ. බැරිමත් නෙවෙයි. අර ප්‍රතිසංශෝධන වාදේ නිසා එයාගේ වැඩේම මේවා වෙනස් කරන්න හදනවා. ඉතින් එන්නේ සංස්කරණේ එන්නේ ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒ පුද්ගලයාගේ තියෙන ඒවට කියනවා personality traits නැත්තම් එයාගේ ජම්ම ගති වගේක් තියෙනවා. ඒ පුද්ගලයා දන්නෙත් නෑ ඒක කෙලෙසයක් කියලා. ඒ පුද්ගලයා දන්නෙත් නෑ මේ නිසා සමාජයට වියවුලක් ඇති වෙනවා කියලා. ඒ වියවුල මෙයාට තේරෙන්නෙත් නෑ. ඒ කියන්නේ මගෙන් විය යුතු පරම යුතුයකම මම ඉෂ්ට කරනවා. මේ දේ මම කරනවා. ඒක නේද උඹලා කැරදුනත් කරන එක කරනවා. ඉතින් දෙමාපියෝ අමුඩ ගැට ගහගෙන තද වෙලා ඉන්නව දරුවන් හදන්න ඕනේ කියලා හිතා. මං කියන්නේ එහෙම මේ දරුවෝ වදලා පාරායින්ද දාන්න කියලා. හදන්න ඕනේ කියලා. ඒකට දොස්තරලා හිතනවා මේ ලෙඩ්ඩු හදන්න ඕනේ. රට්ටු හිතනවා රජ්ජු රවැටිය හදන්න ඕනේ කියලා. ඉතින් මේ හදන්න බාර ගන්න එක නයි හැදෙන්න ඉන්න එකයි දෙකේ වෙනසක් නැහැ. දෙන්නටම තියෙන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවයි අපටිපත්‍ය අවිද්‍යාවයි. හැබැයි මේ හදාගෙන තියෙනවා නීති ව්‍යවස්ථා පද්ධතියක්. නෑ මෙයා විශ්ි මෙයා හදන්න ඕනේ කියලා. ඉතින් මේ අවිද්‍යාපච්චය සංඛාර කියනකොට තේරෙනවා එහෙම හදන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් මොකද්ද මානසික අසහනයක් තියෙනවා. එයාට මේ තියෙන විදිහට බලන්න ඉන්න බෑ. බලන්න බැරුව විතරක් නෙවෙයි මේ අනිකාටත් බැනලා දොස් කියලා හදන්න පටන් ගන්නවා. ඉතින් හදන හැදිල්ලෙන් පේන්න තියෙනවා එයාට මේ Tamanට මේ තියෙන தත්වෙට හැඩ ගැහෙන්න බැරිකම එකක් නෑ ඒක නෙවෙයි කරන්න තියෙන මේක හදන්න ඕනේ කියලා අයියෝ පොත් ලියන්නයි නිර්මාණ කරන්නයි ශක්තිත වාර්තා එකතු කරන්නයි හදන්නයි සැලසුම් යනවා. ඉතින් මේ ටිකේ ඒ කියන්නේ ඒ විදිහට මේ ලෝකෙ වෙනස් කරන්න ඕනේ පරිසරය වෙනස් කරන්න ඕනේ කියන එක මේ පසුගිය අවුරුදු 200 අන්තිම උග්‍ර විදිහටම කරා. මොකද මේ තාක්ෂණය නිසා
මේ යටිතල පහසුකම් නිසා සංනිවේදනයේ දැන්ටත් ඒක ශීඝ්‍ර සිද්ධ වෙනවා. කොරෝනා නොහිටියා නම් තවත් ඕක යනවා. ඒ තරම්ම මිනිස්සයා අතට ආයුධයක් හම්බුනොත් වඳුර අතර දැලිපි හම්බුනවා. ඒකට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ පාවිච්චි කරන්න. මොකද මොලේ ක්‍රේල් වෙලා තියෙන්නේ. කොණ්ඩේ නෙවෙයි. ඒ මොකද අපපටිපත්‍ය විද්‍යාවක මිච්ඡාපටිපත්‍ය විද්‍යාවක ඉන්නේ. ඉතින් ඒ අතින් බලනකොට තිරිසනාගේ එවැනි නිර්මාණශීලීත්වයක් නැතිකම සහජාසයට යට වෙච්ච ගතිය. එහෙම නැත්නම් ප්‍රගමනයක් ඌට කල්පනාවක් නැතිකම හොඳද නැත්නම් මනුස්සයාට තියෙන මේ නිර්මාණය කරන්න ඕන හදන්න ඕන කියන එක නරකද කියන එක ඒක දර්ශනයට අයිති විෂයක්. දර්ශනේ හිතනවා ඒ මනුස්සයාට තියෙන මේ ගාය උණක් තියෙනවනේ මොනම දෙයක්වත් බලන්න බැරි. ඒක තමයි මනුස්සයාට තියෙන විශේෂ ශක්තිය කියලා. හැබැයි ඒක ඈතින්දල බැලුවොත් මනුස්සයා සමංග විනාශයටම පාවිච්චි කරන්නේ. මෙන්න මේක සංවේගයෙන් හොඳ පැත්තට පාවිච්චි කිරීම තමයි සර්වචන්නාංශයේ මේ අවිජ්ජාපච්චය සංඛාර කියන එකෙන් පෙන්නලා තියෙන ඇත්තටම තමයි සංඛාරයක් කරන්න ඕනේ. හැබැයි ගොයියෝ හුදුවට හිතලා බලලා කරපන්. ඒක බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය. මටත් අනුන්ටත් කරදරයක් නැද්ද? අදටත් හෙටටත් කරදරයක් නැද්ද කියලා බලපන්. බලලා ප්‍රත්‍යක්ෂ කරලා හොඳ නම් කරපන්. බැලුවොත් ඒ කරන හැම දෙයකටම අපි හේතු ගැන්වීමක් ඒවට කියනවා vested interest කියලා කරුණු දැක්වීමක් කරන එක නම් මම්ම කළ යුතුයි දැම්ම කළ යුතුයි කියලා හනුම වලිගය ගිනි තියාගත්තා වගේ අපි ගිනි තියා ගන්නවා. කිසිලා දෙවෙන ප්‍රශ්නයක් පාවට පත් කර ගන්නවා. බල්ල ඒගොල්ලන් කියනොත් ඔබට හෙන ගහලා දැස්කෙඩි වලට හෙන ගහලාද සියලුන්නේ මේ උස් මිනිසුන් උස් නිදහස වෙනස සැරසෙන්නේ කියලා අපිට දොස් කියනවා මේ ටිබෙට් ජාතික ස්මයින්ද හිමි. දැන් මොකද ටිබෙට් එකට වෙලා තියෙන්නේ? අපිට දොස් කිව්ව ඇත්ත තමයි ජාතික වීරෙක් අපි. අද ටිබෙට් රට දාලා ගිහලා දලයිලාම තමයි පැත්ත කරලා බලන්න කරන්න බෑ. ඉතින් උස්නි දහස වෙනස කරනවා නම් දැන් කරන්න එපායි. ඉතින් මේ වාගේ ඉතිහාසය අරගෙන බැලුවොත් ඒ වලිගය උඩ තියාගෙන නඩපු කීප දෙනෙක්ම ඉන්නවා. එකෙක් නෙවෙයි බර ගාණක් ඉන්නවා. ඒගොල්ලේ යුගයේදී කෑ ගැහිල්ලක් කෑ ගහනවා අනික් කට්ටියට නායකත්වයේ දීගෙන. හැබැයි බලනකොට ඊගාව යුගය එනකොට මේගොල්ලෝ නිකන් මේ ලවුඩ් ස්පීකර් එක විතරයි. ගෝසාවක් කරනවා විතරයි. ඉතින් මෙන්න මේ මානවයාට තියෙන මනුස්ස සතෙකුට නැති මේ සුවිශේෂී ගතිය මේ ගාය මේ උණ මේ දෙයක් දිහා බලහින්න බැරි ගතිය එකම තමන්ගේ නිවන සඳහා එකම අර්ථ කුසලයට අර්ථ සිද්ධියට කතා කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ සරුවච්චන්හන්සේ දස බල ඒක තමයි දස බල කියන්නේ. අනික් සියලුම දෙනාට බිවංශගේ මේ ගායයට අර යෝජනාව මේ යෝජනාව අර්ග කරමු මේක කරමු කියලා විවිධාකාර දේවල් කරන හැම දෙයකින්ම ඒ යෝජනා කරන මිනිහත් මීයක් කඩන අතලෙව කණ්ඩායි කියලා කීයක් හරි කඩා ගන්න. කරන මිනිහත් අමාරුයි. කිසිම කෙනෙකුට එහෙම බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය සාය සුඛාය කියන වැඩේ කරන්න බෑ. මොකද හේතුව ඒගොල්ලෝ මේ මෙහෙවීම වෙලා තියෙන්නේ සංස්කාර කරන්න මෙහෙ වෙලා තියෙන අවිද්‍යාවයි. ඉතින් මේක දිහා හැරලා බලලා මේ මිනිස්යාට තියෙන මේ සුවිශේෂී හැකියාව තියෙන දේ වෙනස් කරන්න පුළුවන්කමක් තියෙන මිනිස්යා තුළ. එහෙම නැත්නම් ෆ්‍රී විල් කියලා එකක් තියෙනවා. අපිට කරන්න පුළුවන්. ඒක තර බලදාරි දෙයන්නාංශය ඔක්කොම කරනව නෙවෙයි. ඒ නැත්නම් ලබා උපන් හැටියට බබා හම්බ වෙනවම නෙවෙයි. මොනව කරන්න පුළුවන්. ඒ කරන දේ Tamanට හානි පිංස කර ගන්නවද? එහෙම නැත්නම් ඒම හානි කිරීමත් කරන්න පුළුවන්. ඒ තියෙද්දිත් හානි නොවන විදියට සතියට සම්පජඤ්ඤය දාලා හිත සුවපින්ස කරන්න පුළුවන්ද කියනකොට ඒ පූර්ව පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා දැනටත් මත්තරත් කරදර වෙන්නේ නැත්තම් කරපන් Tamanටත් අනුන්ටත් කරදර වෙන්නේ නැත්තම් කරපන්. ඔක්කොම සූත්‍රෝලින් ගත්ත දේ තමයි. ඒක තමයි මේ සතර සම්පජඤ්ඤ පෙන්වන්න කියන්නේ. දැන් Taman කරගෙන ඉන්න වැඩෙන් තව වැඩකට යනවනම් හතර පැත්තකින් කල්පනා කරලා බලන්න. සාත්තක සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ මට තුන්වෙනි එක හතරවෙනි එක හොඟක් කරලා මතක නැති වෙනවා. කොහරි මේ මන් දැන් ඉඳලා ඊගාට කරන්න හතන වැඩේ සප්පායද කියලා බලන්න. සප්පාය සම්පජඤ්ඤේ ගෝචරද කියලා බලන්න. සාත්ත අර්ථයක් ඇද්ද කියලා බලන්න. ඒකල්වල ඒක සිහියෙන් කරන්න පුළුවන්ද බලන්න. මේ වහපියක් නැතුව මේ පැනගෙන කරන්න හදන කට්ටිය දිහා බලනකොට පේනවා ඒගොල්ලන්ට මේ සම්පජඤ්ඤ කියන වචනේ වෙනුවට වෙන මොකද්දෝ අත්පත්ලවිල්ලක් වෙලා.
ඉතින් බුදුරජාණන් වහන්සේට මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන සම්දිස්ථානේ නම් සම්පජඤ්ඤය කියලා දෙන්නේ නැහැ. නමුත් දාන්න පුළුවන්. අපිට මේ ඉන්න තැන ඉඳලා අපි පරියන්ක ඉඳලා නැගිටින්න හදනවා. එහෙම නැත්නම් පරියන්ක ඉඳලා සක්මන්ට යන්න හදනවා. එහෙම නැත්නම් මොකක් හරි වැඩක් කරලා පරියන්කට යන්න. නැත්නම් පරියන්ක නැගිලා වෙන වැඩකට යන්න. මේ හැම සම්දිස්ථානයකදීම මොකද්දෝ සංස්කරණයක් එනවා. මේ තියෙනකින් ට්‍රැක් එක මාරු කරන්න හදනවා. මෙන්න මේ ට්‍රැක් එක මාරු කරන්න හදන හැම වෙලාවෙම අපි ඒ විදිහට සලකා බලලා කරනවද නැත්නම් සහජාසයට එහෙම නැත්නම් ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා කියන කතාවට යනවාද කියලා බැලුවොත් මං කියනවා යෝගාවචරයක් විතරයි ඔය කියන ඉන්ද්‍රිය සංවරයක් ඔය කියන සදාචාරයක් ඔය කියන ශික්ෂාවක් ඔය කියන විදිහට සලකා බලන්නේ මං ඊගාව කරන්න හදන වැඩේ මේ වැඩෙන් ඉඳලා එතෙන්ට යනකොට මට වෙන්නේ හොඳක්ද නැත්නම් මම මේ කාගේ මෙහෙයුමටද කරන්නේ නැත්නම් මේ කාගේ න්‍යායපත්‍යයක්ද කියලා බැලුවොත් අපිට වැඩ කීයයිද පුළුවන් වෙන්නේ දවසක් ඇතුළත කරන තිබුණ තැනින් හොඳ තැනකට ගියා නැත්නම් කරදර අඩු තැනකට ගියා කියන එකේ එහෙම බොත් ලැබීමක් කිසිම කෙනෙක් වගවීමක් නැහැ. කොහෙවත්ම නැහැ. ඇත්තේම නැහැ. නිසා ඕන කෙනෙක් එනවනම් මේ සදාචාරයේ සමාජය හදන්න එයාගේ කියන්නේ ලෝකෙට ප්‍රකාශ කරනවා නම් ගෙදෙට්ට මරගාතියක් තමයි. ඒ වැඩි නටන්නේ එයාට වහගන්න දෙයක් තියෙනවා. නැත්තම් අනික් කට්ටියට මේකක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ සත්පුරුෂයා අවිජ්ජාපච්චය සංඛාරා මේ වැඩේ කරනකොට අපි කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් සංඛාර තුනක් තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. අන්නේ සංඛාර තුනෙන් ඒව ක්‍රියාත්මක වෙනකොට කොච්චරක් අපි සතිමත්ද? එතෙන් කාගේ මෙහෙයුමටද මේවා සිද්ධ වෙන්නේ? කවුද මෙහෙවන්නේ? කියලා බැලුවොත් මිනිස්සු ඇත්තටම අහිංසකයි. එහෙම මදාවියවත් එහෙම අම්මා මරණ જાතියක්වත් මිනිස්සු නැහැ. ඒ මෙහෙවීම වුණාට පස්සේ ඉතින් තව කෙනෙක් පිටි කුඩුවට නැගලා තව කෙනෙක් උසාවි කුඩුවට මේ බෙන්ච් එකට නගිනවා. තව කෙනෙක් චෝදනා පත්‍රය දාලා මේකා වැඩි කාර්යයක් කළා උ හිරේ දානවා. ඒත් එහෙම හිරේ දාන්න ඕනේ අවිද්‍යාව තමයි. ඒ මොකද මේ ඔක්කොම අපේ සංස්කාරවල මැවීම් කෘත්‍ය කරන්නේ අවිද්‍යාව. ඒ නිසා ਸਰබලධාරී දෙයයන්ාංශ කියලා කියනවනම් කියන්න වටින්නේ අවිද්‍යාවට. එයා තමයි මේ ටික කරන්නේ. කරනව නෙවෙයි අපි ලව කරනවා. ඉතින් ඒ නිසා ඒ කෙරුමා කරන්න ඊකට වග වෙන්නේ නැහැ. වග වෙන කොටසක් තියෙනවා. ඒක නිසා කියනවා අසම්පජාන කාය සංඛාර සහ සම්පජාන කාය සංඛාර කියලා. අපි ආස්වාස් ප්‍රස්වාස කරනකොට හිතාමතා හුස්ම ගන්නත් පුළුවන්, ඉබේ හුස්ම ගන්නත් පුළුවන්. හිතාමතා හුස්ම ගන්නට කියනවා සම්පජාන කාය සංඛාර කියලා. හොඳ භාවනා හොඳට ඉතින් පටන් ගන්න කවුරුත් එහෙම තමයි නයි පිපිනා වගේ ඉඳගෙන ආනපාන කරනවා කියලා ඕසෝස් කග ඇද ඉන්නවා. ඒක මේ හුස්ම අල්ලගන්න ඉතින් අර කරන දෙනමුත් ඒක නෙවෙයි ආනපාන කියන්නේ. ආනපාන කියන්නේ ස්වභාවයෙන් සිද්ධ වෙන ස්වභාව සිද්ධ හුස්ම දිහා බලන්න. ඒක නිසා ආනපාන සතිපතේ ලොකු chance කියලා යටින් ඉරක් ඇඳලා බෝල් කරලා දාන්න කියලා හුස්ම ගන්න යන්න එපා. තියෙන හුස්ම බලන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා කිය. ඊට යාට සැකයක් කරනවා දැන් මේක භාවනාවක්ද? මේ සතියද? පිම්බ හුස්ම ගන්නවා නම් කරන දේකුත් තියෙනවා සතිය පිහිටවන්න පුළුවන්. ඉබේ සිද්ධ වෙනකොට. කොකොයිටදී බොහෝම සක්‍රියව එහෙම නැත්තම් කියන සිද්ධි බහුල සිද්ධ වෙනවා සක්මන් කරනකොට. ඉතින් අහනවා කොහොමද සක්මන් කරන්නේ මොකද්ද සක්මන් කරනවා කියලා කියන්නේ අම්බෝ මේක නිකන් හරියට මේ කොරෝනා වෛරස් එක වගේ හිතාන්නේ නෑ. ටිකයි එහාට වැඩ ඇවිදපන්. මොනවාක්වත් බලන්නේ නැතුව ඒක තැන විනාඩි 5ක් විතර ඇවිදින්නකෝ. ඇවිදිනවා කියන්නේ මොකක්ද? ඇවිදින කියන්නේ ඇවිදිනවා. ඉඳගෙන ඉන්නව නෙවෙයි. ඒ ටික කියලා දෙන්න හරි අමාරුයි. ඇවිදින්න ගියාමත් කොක්කු වගේ. බොහෝ අමාරුවෙන් බොරු කකුල් කාර්යෝග ඇවිදිනවා මේ සක්මන් භාවනා කරනවා. ඉතින් මාසේ කවුද මේ අජංචා ඒ ශාකා හදාගෙන ඉන කවන්නේ ඒක ශාකාවක ලොකු අහම කෙනෙක් කන ගහන්න කියලා. යනකොට කට්ටිය සක්මන් කරනවා. ඊට පස්සේ අවෝලු මේ අචංචා අර ශාකාවේ නායකවනේ මේ කට්ටියට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කට්ටියට ඇවිදින්න කියපන්කෝ. මේ මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අර සම්පජානව සිද්ධ වෙන අසම්පජානව සිදුවෙන ඇවිදිල්ලත් සම්පජානව සිදුවෙන ඇවිදිල්ලත් භාවනා කරන්න ගියාම ඔක්කොම සම්පජානවම කරනවා. ඒක පිළිබඳව මහාති පණ්ඩිත ස්වාමීන් කියනවා මම අහගෙන ඉඳලා තියෙනවා ඥානানন্দ ස්වාමීන් කියලා තියෙනවා ඒක එහෙම තමයි. ඇවිදින්න ගියාම අමුතර තාලයක් එනවා. ඒක ආරම්භයේදී හැටි එහෙම තමයි. ඒක එච්චර දොස් කියන්න යන්න එපා මේ hina වෙලා මම මෙහෙම කිව්වට උපහාසයට ලක්කල වගේ කිව්වට අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි. ඒ අක්කලාගේ හැටි.
පටන් ගන්න කාලයක් එනවා. ඒ කාලෙට එහෙම තමයි. ඒක පහු වෙනකොට 60 පිටලා හොට බිම ඇිනකොට ওই තාල මොකක්වත් ඇත්තේ නැහැ. බොක්සින් ගහන්න ගියාම මේ දවස්වල අපි උදේ පාන්දර ගිහිල්ලා ස්ටේජ් එකේ ඉතින් පුරුදු වෙනවා. ඉතින් අපි ගහන්න චුස් චුස් කාලා සද්ද කර කර ගහන්නේ. ඉතින් උගන්න සර් කියනතොට දෙක වදිනකොට ওই සද්ද මොකක්වත් නැහැ. කුස්කුස් ගෑවිල මොකුත් නැහැ. පස්සෙන් පතර දුවනවා. ඒ වෙලාවේ පංචක දෙනකොට අප්පා එන සද්දේ. ඔය කරාටේ වලත් ඒ වගේ. දෙක වදිනකොට ඔය මොකක්වත් නැහැ. ඒක නෙමෙයි කතාව. මොකද්ද කතාව? මෙහෙම කරලා හරි කමන්නේ සක්මන් භාවනා කළ දවසක තේරෙයි. අදත් එක්කෙනෙක් දවල් වාර්තා කළා තිබුණා. මට මේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස හෝ වම දකුණ වෙනස නැති වෙලා යනවා. ඉතින් යාට හිතෙන්න පුළුවන්ද මේ වෙනසක් පෙනිපෙනී තිබුණු ආස්වාද ප්‍රසවාසයෙන්ම තමයි ලියලා තිබුණේ සක්මණේ ලියනවා හුඟක් කලාට වෙනස නැති වෙන එක සතිය වර්ධනයක්ද එහෙම නැත්නම් සති කැඩීමක්ද සමාධි වර්ධනයක්ද ඉදිරි ගමනක්ද නැත්නම් පාළුවක්ද කියලා බැලුවොත් සංස්කාර නැති වෙලා යනවා. හිතමත කරන්නෙත් නැහැ වෙනස අඳුර ගන්නත් බෑ. ඉතින් මේක අවිද්‍යාව අඩුවීමකින් සිදුවෙන එකක් සංස්කාර අඩුවීමකින් වෙන එකක් මේක කලක් දිගට සතිය වැවැත්වීමෙන් වෙන දෙයක් හුඟ දෙනෙක් අඳුරන්නේ නැති දෙයක් වාර්තා නොකරන දෙයක් කවදා හරි කාට හරි කියලා දෙන්න පුළුවන් වුණා නම් ඒ කියන ගෝලයාගේ කිසි දක්ෂකමක් නැහැ මේ කියලා දීපු ගුරුන්නාන්සේගේ දක්ෂකම ගුරුන්නාන්සේ දන්නවා කියලා දෙන්න සක්මන් කරන්න වමෙන් දකුණ වෙන් කරලා අල්ලන්න මුදුවට බලන්න නමුත් කරගෙන යනකොට වමයි දකුණයි දෙකම සම වෙලා අපේ නිස්සන්න වන වචනෙන් කියනවා නම් gediya පිටින් ඇවිදිනවා තේරෙනවා ඉඳගෙන නැති බව දැන් වම දන්නෙත් නැහැ දකුණ දන්නෙත් නැහැ හොඳටම දන්නවා සතිය පිහිටියා කියලා. සක්මනේ හැබැයි අර විස්තර පේන්නේ නැහැ. අරක අපි කියන අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ නැත්නම් ඔය සිංග්ලිෂ් භාෂාවෙන් කියන ඕටෝ පයිලට් එක දැම්මයි කියලා. ඉතින් මේ ඕටෝ පයිලට් එකෙන් දාන එක හුඟ දෙනකොට ප්‍රශ්නයක්. හුඟ දෙනකොට හිතනවා එහෙම ඒක භාවනාවක් වෙනවද? එහෙම නෙවෙයිනේ මේක දිගටම මේ ඨටමන් දෙපාද. එන්නේ ඉබේ වෙන්න දෙන ගතිය නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව අත්හරින්නම කැමති නැහැ. අවිද්‍යාව අත්හරින්න කැමති නිසා සංස්කරණේ අසම්පජානව වෙනකොට ඒකට පේන්නේ ඇල්මැරනවා වගේ. ඒකේ පේන්නේ නිකන් දියාරු වෙනවා වගේ. ඒකේ තියෙන රසකාරක නැති කරනවා වගේ. ආන්න මේ අනායාසයෙන් සිදු වෙනකොටත් ආයාසයෙන් සම්පජාන සංස්කාර කරනකොට වගේම අවදි සතියකින් අප්‍රමාදයෙන් කරන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියලා ගත්ත මේ පුරුක සංස්කාරයන්ගේ අඩුවීම දැක දැන වෙන්න ආරින්න පුළුවන්. ගන්න හුස්ම ඉබේ වෙන්න පටන් ගන්නවා. කරන සක්මන ඉබේ වෙන්න පටන් ගන්නවා. කෑම කනකොට ඒකටම පිහිටි සතියක් එනවා. මුලින් හරියම හරි බත් කන බවවත් මතක තියාගන්න. දත්ම දින බවවත් මතක තියාගන්න. නාන බවවත් මතක තියා. නැත්තම් මේ සිව්පදේ පාවිච්චි කරන ප්‍රතිවීක්ෂා කරන්න මතක් වෙන්නේ නැහැ. නමුත් ඒක පුරුදු වුණාට පස්සේ දෙයක් වෙනවා ඒක ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. හැබැයි සිද්ධ වෙන්න පටන් ගන්නවත් එක මහා හුනියමක් වෙනවා. ඒ දේ තියෙන රසය නැති වෙනවා. දැන් හැන්දෑවේ වතපිරිත් කියනකොට මහසිසාරද ස්වාංශي සඳහන් කරලා තියෙනවා. ඒ පිරිත් දන්නේ නැත්තම් පොත බලන්න කියවනවා නම් টොප් එකට වචනේ බල දවසින් දවස වචන ඉගෙන ගන්න මේ යනවා. මේ කටපාඩම් වෙනානේ ඕන් නින්ද යනවා. පිරිසුත් කියනවා. ඔළුව කඩාවැට. ඒ කලකොන්දේ පඤ්ඤාසේකර හාමුදුරුවෝ කියනවා බණ කියලා අන්තිමට බණ කියද්දි පස්සරයක් නින්ද කියලා තියෙනවා. වට අතත් තියෙන බණත් කියනවා. හැබැයි නින්දේ. ඉතින් කියනවා මොන කෙනෙක් ලියාවිද මගේ චරිතේ මම මේ බණ කියනකොට වට අතත් තියන මේ බණ ගිහිල්ලා. මගේදී තමයි මම අවදි වෙලා බලලා තියෙන්නේ. ඒ මොකද මේ බණ කියන එක එච්චර දෙයක් නෑ. එතකොට අසංස්කාරිකව එක සිද්ධ වෙනවා. නිකන් ටේප් එකක් දැම්මා වගේ. දැම්මට පස්සේ මේ ඒක සතිය නැතිවීමක් නැත්නම් සීමුර්ජා වීමක් එලෙම්බ සිටි ගතිය නැතිවීමක් කියලා තමයි ඒක තමයි සාමාන්‍ය ක්‍රමේ. මෙතන සිද්ධ වෙන්නේ අර කරපු පරිචය නිසා අච්චර යදවුමක් වෙදන්න ඕනේ නැහැ. අසංස්කාරිකව සිද්ධ වෙන්නේ ඉඩ තියෙනවා. ඒකට අවදි වෙලා එතනදී පසුබෑමක් නැතුව පශ්චාත්තාවයක් නැතුව ඒක වාර්තා කරනවායි කියලා කියනවා නම් රහත් වෙලාම ඉන්න ඕනේ. වෙන කියන්න දෙයක් ඇත්තේ නැහැ. මොකද ඒ තරම්ම මෙවුවා අපි මේ අවිජ්ජාපච්ච සංඛාර අවිද්‍යාව නිසායි මේ නටන්නේ. නැටිල්ල අඩු වෙනකොට සංස්කරේ නැතුව සිද්ධ වෙනකොට අවිද්‍යාවයි අඩු වෙන්නේ කියන එක නෙවෙයි අපිට හිතෙන්නේ. අප්පෝ මගේ උනන්දුව බහැලා, සද්ධාව බහැලා, වීරිය බහැලා, සමාධිය නැති වෙලා, ප්‍රඥාව නැති වෙලා, සතිය නැති වෙලා කියලා මේක නිකන් මේ හේ බාපු
ආසාව නැති කේවගේ ඒකාකාරී වෙන කම්මැලි වෙන ගතියකට යනවා. ඉතින් මේ දේ මේ කියන විදියට භාවනා කරන කර්මස්ථාන වඩන කෙනෙක් මේක සිද්ධ වෙච්ච නැති කෙනෙක් නම් කවුරුවක්වත් නැහැ. නමුත් මේක sannivedanaya කරන්න පුළුවන් නම් කාට හරි මෙහෙම කරගෙන යනකොට ඒ කටයුත්ත ඉබේ සිද්ධ වෙනවා. ඒ ඉබේ සිද්ධ වෙන එක ප්‍රීතිය සහ සුඛය ඇති වෙන්න හරි හොඳ ආසන්න කාරණාවක්. හැබැයි ටික නොබෝ කලකින් නින්දයක්. නොබෝ කලකින් මෙහෙවීම නැතිවට නින්දයක්. ආහනේ වෙන්න දෙන්නේ නැතුව මේ අවිද්‍යාව අඩු වෙන්න ඒක මෙහෙම මම කියන්නේ ගොඩක් වෙලාවට කියන්න බෑ. එහෙම ඉතින් පසුබිමෙන් කට උත්තරයක් එන්න ඕනේ. මේ සක්මන් කරනකොටත් නිදිමත එනවා. වෙනින්න පටන් ගන්නවා. අද්දක වහන්න හිතෙනවානේ. ඒක තන හිටගෙන ඉඳ හිතෙනවානේ. කරන්න බෑනේ. ඉතින් මං කියනවා එතකොට ඔය සක්මන් කරනකොට රාග ద్వේෂ දෙක අඩු වෙනවා. එතකොට රාග ద్వේෂක තියෙනකන් හරින්න වලිග උඩ තියාගත්තක හනුමා වලිගේ ගිනි තියාගත්තා වගේ තමයි. දුවපන් අම්මා. නමුත් ඒ රාග ద్వේෂ දෙක අඩු වෙනකොට මෝහේ ඉස්සෙනවා. මෝහේ කියන්නේ නිදිමත කම්මැලිකම හිතා ගන්න බැරි විදිහට. නැත්නම් මේ ඇවිදිද්දිත් නිදිමත එනවා. ඉතින් මේ නිදිමත එද්දී මේ පොඩ්ඩක් ගිහලා බුදියන් ඉඳලා එන්නම් කියන එක කරන්නේ නැතුව මේක වෙන්න කොච්චරක් පීවර ගාණක් මම දිගට සක්මන් කරලා එහෙම නැත්නම් අරමුණේ හිත පිහිටවල සතිය නිසා මේක වෙච්ච දෙයක්ද කියලා බලන්න ඒ යෝගාවචරයම හොරාගේ අම්මෙන් පේන අහනා වගේ මේක පුරුදු කරන්න වෙනවනේ. මේක වාර්තා කරන්න වෙන ගුරුවරයා කියන්න වෙනවනේ. එහෙම තමයි මේ ප්‍රධාන කකුසල දෙක රාග ద్వේෂ තියෙනකන් අපි හරිම උනන්දුයි. අපි හරිම සක්‍රියයි. ඒක නැති වුණාට පස්සේ නිදිමතක් එනවා. ඒ නිදිමත එන්නේ කෙලෙස් අඩු වීමෙන් කියලා මේක දිහා මම කියන්නේ නිදිමතට සාදර වෙලා මල් මාලා දාගෙන පිළිගන්න කියන එක නෙවෙයි. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක මේ අවිජ්ජාපච්චය සංඛාර කියන පුරුකට දාලා ඉගෙන ගත්තොත් ඒක කරන්න බැරිකම හෝ අත්විඳ නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. මේක මේ විදියෙන් දැකලා කමඨාන් සුද්ධ කිරීමක් හෝ කියා ගන්න තේරෙන්නේ අපට. ඉතින් ඒ නිසා හැමදාම එතෙන් ආවට පස්සේ අපි කියනවා මට බෑ නිදිමතයි බෑ එපා වෙනවා. ඒ නැත්නම් භාවනා ඒකට හිත පිට යනවා වැඩි. අරමුණේ විස්තර නොපෙනී යනවා. මේ තුනම හරි තුනක් මේ වෙන්නේ. අරමුණේ තියෙන රාගය අඩු වෙනකොට අරමුණ විරාගයටපත් වෙනවා. නීරස වෙනවා. ඒකට අහල පහල තියෙන රාග දනවල අරමුණ ඉබේම මේ ඔටුවට ගේ දුන්නා වගේ එකට රිංගනවා. ඒකට යෝගාවචර පේනවා පාලනයෙන් තොර වෙනවයි කිය. ඉතින් අන්න ඒක දැකලා ඒක විස්තර කරගන්න පුළුවන් නම් නැත්නම් ඒක මේ විද්‍යාව අඩු වෙන්න තියෙන අවිද්‍යාව තේරුම් අරගන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඒක බොහොම සුළු කාලෙකින් වෙන්න පුළුවන්. ඒ වෙන්නේ ටික. අන්නේ වෙනකොට මේක දැක ගන්න ඒක හෙලි කිරීමේ හැකියාව සංස්කාර මම මේ කොරෝනා කියලා කියන්නේ මේ කොවිඩ් එක නෙමෙයි කොරෝනා එකක් ඉන්නවනේ මේක ඇතුලේ. අන්නේ කොරෝනා එකක් නැහැ. මෙන්න මේකට නිදි. නිදුට එක නොකොරෝනා වෙලා. අන්න ඕක වාර්තා කරගන්න පුළුවන් නම් ඒ කාටවත් නැහැ භාෂාව නැහැ. ඔක්කොටම තියෙන ඒකට කන පින්දම් ගන්න, චරිචුරු ගන්න බෑ අප්පා ඉපා වෙනවා අප්පා කම්මැලි අප්පා. ඔක්කොමලා එපා වෙනවා අප්පා කියනවා. හරි ලස්සනට කියනවා මූණත් අට කරගෙන එන ගාච්ච සෝම් පිටිනේ වගේ තියානේ. මේ වෙන්නේ කෙලෙස් අඩු වීමක් කියලා කියන්නේ. එහෙම දෙයක් මුළු ජීවිතේ එහෙම කවුරක් අල්ලිනවා ස්වභාවයෙන් එහෙම ලියනවා දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවට පසුබානවා. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව නැති කිරීමේදී ඇති වෙන මේ සංස්කාරයන්ගේ අඩුවීම කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. ඉතින් ඒව කෙලවරටම ගියාට පස්සේ තමයි සරුවචනාංශිකේ තියෙන්නේ. සරුවචනාංශ අපේක්ෂා කරන දෙයක් නෑ. අනේ මගේ සංස්කාර කාය වශයෙන් අඩු වේවා. අනේ මගේ වචී සංස්කාර වචී දුස්චර්ත අඩු වේවා. මනෝ දුස්චර්ත මොකද උන්වහන්සේ හුඟක් වෙලාවට මොනවත් කරන්නේ නැහැ. නිකන් ඉඳගෙන ඉන්නකොට කාය සංස්කාර වලට වැරද්දක් නැහැ. මුකුත් කරන්නේ නැහැ. නිකන් ඉන්නවා. වචනයක් කතා කරන්නේ නැත්නම් ඒ වචන වල සුභාසිතයක් ඕනේ කරන්නේ නැහැ. ඒ වගේම මනස වැඩ කරන්නේ නැත්නම් ඉතින් එහෙමමත් නෙවෙයි. සරුවචන්සේගේ ක්‍රියාවක් තියෙනවා සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ. ඉරියව්වෙන් ඉරියව්වට යන්නේ සිනිදු තෙල් ධාරාවක් වගේ. ඒකම සරුවචන්සේ වචනයක් කතා කරුවා නම් පෝරි කන්න සුකේ හදයංගමෝ කියලා බොහොම ලස්සන රාජකීය භාෂාවක් කතා කරන්නේ. ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. මොන හරි වේදනා සංඥා මතුවෙනවනම් ඒක බොහොම ඉතාමත්ම තියෙන්න පුළුවන් මේ
මානෙල් මල් පෙත්තක් වගේ සියුම් දේවල් විතරයි තියෙන්නේ. කරත් යුත්තක් කරනවා තියෙන අඩුම ගාණෙන් කරන්න. ඒ නිසා දරුවචනාංශයට එහෙම හික්මීමක් ගැන කතාවක් කරන දෙයක් නැහැ. ආරක්ෂා කරන දෙයක් නැහැ. නැත්නම් ආරක්ෂා කළ යුතු දේ බලන්න, කළ යුතු කෙනා බලන්න. එයා දවසේ වැඩි වෙලාවක ඉන්නේ යමක් නොකර. දන්නේ නැහැ. ඇඳට ගියාට පස්සේ අපි බුදියාගෙන ඉන්නවා. ඉතින් ඒකේ නාස්තියක් විදිහට තමයි අපිට පේන්නේ. මම මේ බුදියන්ට සපෝට් කරනවා නෙවෙයි. බුදියන එක උදව් කරනවා, බුදු වෙන්න එක නැති කරනවා කියන එක නෙවෙයි. අහන්නේ ඒ වෙලාව විතරයි ඇඟ හැදෙන්නේ. කතා නොකර ඉන්න වෙලාවට විතරයි මේ වචී සංකාර නතර වෙච්ච වෙලාවට තමයි ඇතුලේ කච කචේ නතර වෙන්නේ. මේක යනවා නම් ඇතුලේ කච කචේ කොහොමදත් යනවා. ඊට පස්සේ මේ වේදනා සංඥා දෙකට මේ දරුවන්ට සැප දෙන්නයි, මට සැප දෙන්නයි, අම්මට අප්පට සැප දෙන්නයි, ජාතියට සැප දෙන්නයි. ඉතින් මේ කල්පනා කරන අමුඩ ගහන තද වෙන්න නටන පටන් ගත්තාම වේදනා කියන්නේ සුඛ වේදනා. ඊට පස්සේ සංඥාවල් හදනවා. මේමයි කියලා. ඉතින් මනුස්සයාට ඔළුව කවදාකවත් මේ සංඥා වේදිත නිරෝධයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ බව දැනගෙන ඒකට යොමු වෙච්ච කරන අපි සාමාන්‍ය කියන යෝගාවචරයයි කියලා මේක මේ අමනුස්සයි. මේක අපි යන ගමනේ නෙවෙයි තියෙන්නේ. මේ ගඟ දිගේ ඉහළට යන්නේ. ඉතින් අන්නේ ස්වභාවයෙන් මේ සංස්කාරවල ක්‍රියාකාරීත්වය බැලුවොත් ඒ කියන්නේ ලද දෙයින් සතුටු වෙන, අවමයෙන් ජීවත් වෙන, සුඛභෝගී දේවල් වලට අගය කරන්නේ එලවන්නේ නැති ජීවිතයක් ගැන මේ කතා කරන්නේ. ඒක දැන් මේ කොවිඩ් නිසා බලපෑමක් ඇවිල්ලා තියෙන මිනිස්සුන්ට කරපල්ලයි කිය. වෙන කරන්න දෙයක් නැති නිසා. නමුත් ඉස්සර තිබුණු ක්‍රමේ ඉතාමත්ම ආරසකාරී බොහොම අර පරිමේසුන් දායක ජීවිතයක්. ඒකට සංස්කාර නොකරනවා නෙවෙයි. කරනවා බැරිකමට. ඉෂා ගමඩාරගේ ගෙදර තිබුණේ එකම උපකරණයයි කණ්ඩ කොටණ්ඩයි පානට ගණ්ඩයි දොරාට වණ්ඩයි වංගෙඩි විතරයි. වෙන මොකක්වත් නැහැ. ගෙදර තියෙන උපකරණේ ඔච්චරයි. වංගෙඩිය නැත්තම් දා වංගෙඩිය කාර ගන්න. දැන් බලන්නකො තියෙන දේවල් ඒ තියෙන ප්‍රමාණයට ආතතිය වැඩි. අධානෙ වැඩි. ඒවා හොදන්න ඕනේ, පියන්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අර කොයි දෙයකටත් හරියන ඒ දේත් එක්ක තමයි අපේ පැරණි ක්‍රමෙ තිබුණේ. එන්න තාක්ෂණයේ දිනු වෙලා මේ ගිහිල්ලා තියෙන ක්‍රමේ හැටියට මේ ආයුධ වැඩි වුණාට වඩුවයිච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ඒක අත්‍යවශ්‍ය දෙයක් කරගෙන මේ කරන්න හදන දේ මේ සංස්කාර වර්ධනයක් කරන්න කියලා මේ ලෝකයට දකින්නකොට අදහස් ඇති කරන සංස්කරණය කරන ලෝකයක් හදන්න කිව්වොත් එimhe ඕකට අවිද්‍යාව කිව්වොත් khemaනන්ද සාංශ පොතක් ලිව්වා ඒක මුද්‍රණය කර ගන්න බැරි වුණා අපට ඒක සංස්කරණය හරියට ඉවර කරේ නෑ මේකට මේ සංස්කරණේ වැඩි කරන එකට විද්‍යාව කියලා නමක් දානව නම් සරුවචන්නාංශ හොයාගත්ත විද්‍යාවට මොකද්ද දාන්නේ නම කියලා අද මේ සංස්කාර වැඩි කරන දෙයට විද්‍යාව කියලා නමක් දාලා ඉස්සර තිබුණකට නවීන විද්‍යාව. දැන් නවීන කැලලත් නැහැ. මේකට විද්‍යාව කියලා දාලා තියෙනවා. ඒතර බුදුහාමුදුරු කියපු විද්‍යාව උදපාදි කියන එකයි මේ මිනිස්සුන්ට එක තැනක ඉන්න බැරුව කකුල් දා පය දාච්ච බල්ලෝ වගේ කරන විද්‍යාවයි මේ සංස්කරණයත් එක්ක බලනකොට කෝකද විද්‍යාව කියලා පුදුමාකාර මහන්සියලා පොතක් ලිව්වා. අවිද්‍යාවච්ච සංඛාර කියන තැන අවිද්‍යාව නැතිවලා ඇති වෙන විද්‍යාවත් මේ ලෝකයට ඇති වෙන දැන් පොඩි ළමයෙකුට තේරෙන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි කියන කේ විද්‍යාවයි ඒ පන්ති කාමරේ උගන්න විද්‍යාවේ දෙකේ වෙනසක් නැහැ ඕකට තමයි කියන්නේ හිඩන් කරිකියුලම් කියලා. පොඩි එකා ඔළුව ක්‍රේල් කරලා තියෙන්නේ. මේ බුද්ධ ආදී උත්තරපෙන් ආශ්‍රය යමක් නොකර ඉඳලා මෙහෙම විද්‍යාවක් හොයාගත්තා. ඒව කතා කරන්න දෙන්න එපා පන්ති කාමරවල අඩු ගානේ දහම් පාසලකවත් කතා කරන්න දෙන්නේ නැහැ. පන්ති කාමර පැත්තක දාන්න. දහම් පාසලකවත් කතා කරන්න දෙන්නේ. ඒක මම දැනගෙන කියන්නේ බාහිරට බෑහපු මිනිහෙක් විදියට. ඒක එතකොට බුදුරජාණන් වහන්සේ මේ කියාපේක පැත්ත දාලා කොහෙදෝ නැති විද්‍යාවක් ගෙනත් දාගෙන තියෙනවා. ඉතින් ඒ විද්‍යාව සංස්කරණේ වඩන එකක් කියලා විතරක් තේරුම් අරගත්තොත් අනේ නොදකින් ඒ විද්‍යාවක් ඕනේ නැහැ. ඒ විද්‍යාව තිබුණට ඒ විද්‍යාව මේ ලෝකේ පෙරළුවාට ඒ ජීවිත සතිය වඩන්න බැරි නෑ. ඒ ජීවිත තමන්ගේ ජීවිතය ගෙනියන්න බැරි කමක් ඇත්තේම නෑ. මේ තරම් කොරෝනාවත් තියෙද්දි සතිය වඩපු කට්ටිය දිගටම සතිය වඩනවා. කොරෝනාට සැලෙන්නෙත් නෑ සතුටින් ඉන්නවා. මොන જાතිය මේ ලෝකේ අනිත් පැත්ත හැරෙව්වත් මේ විද්‍යාවෙන් පෙරලලා විද්‍යාවෙන් කියන්නේ මේ කුණුහරුප විද්‍යාවෙන් සතිය වඩන කරාට ආයෙසරයක් අර පුරුදු තපස පැවිද්ද බෝයි ස්කවුට් ගර්ල් ගයිඩ් වගේ ඉන්න පුළුවන්.
අපිට ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ විද්‍යාව කරේ තියන්න අnder කට්ටියත් එක්ක රණ්ඩුවකුත් නැහැ අපට. හැබැයි ඒකට කියනවා එහි පසිකයි අපි. ඇවිල්ලා බලපන් මේක කරන්න පුළුවන් කියලා. එතකොට මේ විදිහට අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර කියලා දන්නවනේ. සංස්කාර තමයි විඥාණයට උල්පන්දම් දෙන එකම කෙනා. අපේ විඥාණය දුවන්නේ ඒකාන්තයෙන් සංස්කාර මත. තියෙන දේ මත විඥාණය දුවන්න බෑ. විඥාණය දුවන්න නම් මේක සකස් කරලා දෙන්න ඕන. ඒක හරියට මේ රජ්ජුරුවන්ට ඒ දේවල් ගෙනල්ලා පුදන්න පයින්ඩකාරයෝ ඉන්න ඕන. රජ්ජුරුවන්ට සාමාන්‍ය 아무ත්තු ගෙන්නන්න දෙන්නේ නැහැ. කින හැම කෙනෙක්ම පයින්ඩකාරේ කරා එන්නේ. ඒකට සන්දහන් නිලධාරියෙක්පත් කරන කවුරු ආවත් මොකද හතුරෝ ඉන්නවනේ හරියට. රජ්ජුරුවන් ඒ නිසා රජ්ජුරු ගාට කාටවත් යන්න දෙන්නේ. ඒ නිසා විඥානයේ ගාට එන්න පුළුවන්නේ සංස්කාර වලට විතරයි. සංස්කාර තමයි විඥානය විසින් පත් කරලා සන්දහන් නිලධාරියා. සංස්කාරට කවදාකවත් තියෙන දෙයක් තියෙන විදිහට පෙන්වන්න බෑ. ඒ නිසා සංස්කාරය ඇඳලා පෙන්වන එක තමයි විඥානයේ ලෝකය කියලා දකින්නේ. විඥානයේ කවදාකවත් ලෝකයේ ස්වභාවය දැකලා නැහැ. ඒක හරියට මේ ඇහැට හැම දෙයක්ම පෙන්වන්නට ඇහැට කවදාවත් ඇහැ පේන්නේ නැහැ. ඒ නිසා විඥාණයට සංස්කාරය ඇඳලා පෙන්වන චිත්‍රයම අපි හැදුනේ සිංහල බුද්ධාගම පරිසරයක නම් නැත්නම් කතෝලික පරිසරයක නම් එතන වෙන ඒ කාලේ තාලේ හැටියට සංස්කාර ඇඳලා දෙනවා. ඉතින් ඒක අපි ජාතික සංස්කෘතිය කියලා කියනවා. බෞද්ධ සංස්කෘතිය කියලා කියනවා. සිංහල උරුමය කියලා කියනවා. මොන හරි කමන්නේ. මොන හරි දාලා ඒ විදිහට දාපිට විඥාණයට ලෝකේ ඒක තමයි. ගේම් මැදියට ලින්ගෙන් බඩ ලිද ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ. ඉන් එහාට මොකක්වත් ඌට ඇත්තේ නැහැ. වැඩිපුර විස්තර කතා කරන ගත්තොත් ඌ කියනවා මේ මගේ ඔළුව ක්‍රේල් වෙනවා. ඔයාගේ ඉන්න ලෝකේ ඉන්න මගේ ලෝකේ මං ඉන්නම් කියලා. ඒක කියනවා ඊට අරින්න මට දකින්න මගේ හීනේ. ඔයගොල්ලෝ ඕනේ නැහැ මට ඔළුවට දාන්න. ඒ මොකද විඥාණය කැමති නැහැ. විඥානය හැබැයි තියෙන හැකියාව සහජාසීක්මවල වෙන දේවල් හැදෑරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක නොවෙන්න තමයි අපි දන්න ශේෂ්ත්‍රය තුල අයියා වෙන්න හදන්නේ. අපි අලිපන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්තික නායකත්වයට කැමතියි. අයියා වෙන්න පුළුවන් නිසා. ඒ නිසා විඥානයේ හැම වෙලාවෙම සංස්කාර විසින් හදලා දෙන මේ ලස්සන රෝසමල් යානාවට වෙලා සුවසේ වාඩි වෙලා හිටියට එයාට ලෝකයේ තියෙන ස්වභාවය පේන. හැබැයි එයා දන්නා වගේ තමයි කටයුතු කරන්නේ. ඒ මොකද මේ සංස්කාර ඒ තරම් මේ තටුව පුදන්නේ විඥාණයට අවශ්‍යතාවයන් විදියට. ඒ නිසා මේ සංස්කාර පෙන්වන ලෝකේ විනිවිදලා යථාභූතය ඇතියටිය දකින්න බෑ. ඒකට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ සංස්කාර. සංස්කාර විඥානයේ විසින්පත් කරන ලද නිලධාරියෙක්. විඥාණයට අපේ හිත කියනවනම් සංස්කාර කියන චෛතසික. එතකොට මේ චෛතසික 52කින් වේදනා සංඥා දෙක අයින් වෙච්චාම ඊටු 50ම මේ සංස්කාරය යටතේ ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මයිලඟ තියෙන මොන જાති සංස්කාරද මම මේ මොන සින්දුවටද කැමති මම මොන ආහාර වලටද කැමති මොන සංස්කෘතියද කැමති බටහිර මේ ඉන්දිය සංගීතයේද උත්තර ಭಾರತೀಯ සංගීතයේද බටහිර සංගීතයේද දක්ෂිණ ಭಾರತೀය එක තාලට මම කැමති. ඒ විඥානේ ඒ විදිහට තටෝ පූජා කරනවා. ඉතින් මේ සතියෙන් කරන්නේ choiceless awareness කියන එක දාපු ගම එන දෙයට ඔක්කොටම එන්න දෙන්න. ෆිල්ටර් කරන්න නැතුව එන්න දෙන්න. මේ විඥානේ අර කොහොඳයි මේක නරකයි මේක ඉස්සරහයි මේක පස්සරයි මේක සුභයි මේක අසුභයි මේක හරි මේක ඊ බයිලා මොකක්වත් නැතුව එන්න දෙන්න. ආපෝ එහෙම කරන්න බෑනේ. අජ්ජුරෝ ගාවට ඔය පිස්සු පිහට්ටන්නේ යන්න දෙන්න බෑ. ඒ මේ රංගත නාට්‍යයේ තියෙනවා ඒ කිරි විකුණු නම්මන්ඩි කිරි විකුණන්නේ නැහැ. ගේටු මොලකාරයා කියනවා අතර හේ නම්මා මේ ඔයට යට යන්න බෑ මේක මාලිගාවට යන පාර. නෙප්පලයන් බං මේක අම්බලමට යන පාරනේ. නෑ බං මේක මාලිගාවට යන පාර. එහෙම යන්න දෙන්න බෑ. මොකද්ද බං මේ කිරි ටික විකුණ ගන්න යන්න මේ කීයක් හරි යමයි අතර දීපන් යන්න දෙන්න. යකෝ මේ මම කිරි විකුණා ඉව හරියන්නේ නෑ නේ. මොකද්ද අල්ලස් ගන්න. අල්ලස් කියන්නේ එපා යක්ෂණී. ඔකට චොක්ලට් කියපන්. මන්ට ගානක් දීපන් මම යන්න දෙන්න. එimhe ඔක්කොටම යන්න දෙන්න බෑ. හැබැයි ගතමනාව දුන්නොත් යන්න දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ සතියෙන් කරන මේ choiceless awareness සතියෙන් කරන මේ එන දෙයට එන්න ගන්නවා කියනට තරම් බය තරම් ඒකට කියන්නේ විප්ලවීය රැඩිකල් වෙන දෙයක් ලෝකේ නැහැ. මෙතෙක්කල් සංස්කාර විසින් අඳ හිටපු චිත්‍රේ තියලා ඔය අවම ඉන්න එන දෙයට එන්න අරින්න. සත්‍යයට මුහුණ දෙන්න. අපේ තියෙන සියලුම තාක්ෂණ සහ දැනුම එන දේ මග අරින්න විතරයි තියෙන්නේ. එන දෙයට මුහුණ දෙන්න කිසිම කෙනෙකුට කොන්දක් නැහැ.
ඒක තමයි අපි ඇද්දක වහගෙන කනට සද්ද ඇහෙන්නේ නැති වෙන්න ඇරලා නාසයෙන් දිවෙන් මොකුත් නැතුව එකම දෙයකට හිත දාන එක හුස්ම වගේ දෙයක දාලා ඔහේ එන්න අරින්න. පුදුම බයයිනේ ඇද්දක වහගෙන ඉන්නේ. පුදුම බයයිනේ භාවනා කරන්න යන්නේ. මොනවා වෙයිද කියන්න බෑනේ. ආදිස්නීතියේ තියෙන ලා කොවිඩ් තියදී මොනවා වෙයිද කියන්න බෑ. ඉතින් ඒ නිසා පුදුමාකාර අරසාවක් ඕනේ කාට හරි ඇද්දක වහන භාවනා කරන්න. මොකද ඒ තරම් මේ සංස්කාර විසින් අපිට චිත්‍රයක් අඳලා පෙන්වන අනාරක්ෂාව පිළිබඳව. ඉතින් පොළවේ ඇවිදින්න බයයි. බිම ඉඳගෙන ඉන්න බයයි. ඒව මහා ලොකු වැඩ කියලා. ඉතින් මං කියනවා අනේ මේ සතිපාසලෙන් ඉගෙන ගත්ත පාඩම් මම මේ. භාවනා කරන්න එපා අප්පා. නිකන් සතිමත් වෙන්නකෝ. ඔයා ওই පරියංගයට ගිහිල්ලා මේ ධර්මණ්ඩිකව තාන හිර නැත ඉඳගෙන ඉන්න වෙලාවල් තියෙනවා ජීවිතේ මේ කක්ක කරන්න වාඩි වෙනකොට ඉඳගන්නේ. බත් කනකොට ඉඳගන්නේ. ඔන්න ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. ඕකට භාවනා කියන්න බෑ නෑ කියන්න එපා. භාවනා කියන්න එපා. සතිමත් වෙනවා කියන්නේ. මේ සක්මන් හදාගන්න දන්නේ නැහැ නේ මලුවක් කොච්චරක් තියෙනවද බල නේ මොකක්වත් එපා. කඩේට යනකොට බෑග් එක අරගෙන යන්නකෝ. ඇවිදින බව දැනගන්නකෝ. ඉතින් අපි අර මේ මැටි අම්බලමේ ගිය වෙලාවේදී දවසලදී මම හිතන්නේ 2010 නැත්නම් 6 විතර වගේ. අනේ 90 ගණන් වල වගේ. ඉතින් ගිහිල්ලා සක්මනෝ ගණන් ගියාම ඉතින් කවුරුත් දන්නේ නැහැ. කොළඹ පැත්තේ මේ සක්මන් කියන එක ඉතින් බොහොම අමාරුයි. දැන් නැති කොළඹ මේ පාරුත් හදලා තියෙන වැලි දාලා. ඉතින් කොහොම හරි ඒකට ගියාට පස්සේ මං කිව්වා ඔකට පොඩි වැඩයි තියෙන්නේ. ඕගොල්ලෝ බස් එකේ යන්නේ මේ දවස්වල බස් එකේ තමයි යන්නේ. දැන් නම් මං උනත් එළියට යනකොට මොකද්ද වාහනේ කියලා කාර් එකක් අහන්න. ඉස්සර තිබුණේ නැහැ දවස්වල බස් එකේ ගියේ. බස් වලට කලින් බහින්නේ කිව්වා. ඊට ටික පයින් යන්නේ. සක්මන සිද්ධ වෙන කවුරුත් ඇහුවොත් කියන්නේ මොනවා හරි ඒ වෙලාවට ඉතින් දන්නේ නැද්ද මොනවා හරි කියනවා. ඉතින් පහුවෙන්දා උදේ පාන්දර කමල් මහත්තයා නැති උනානේ. කමල් මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ මේ මනුස්සය වෙන්දට උදේට අල්ලන්නත් බෑ ඌ භාවනා කරනවා. එදා 7:00ට මට කතා කරා. ඉතින් 7:00 කියන්නේ මම මොකක් හරි එකට වැඩක් ලෑස්ති වෙනවා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ගෝලියෝ කියන දේ টොප් එකටම කරනවා කිව්වා. මම ඇයි කියලා. අද උදේ ආවලු මේ ඒ පෙරේදා තමයි භාවනා පන්තියේ වෙන්නේ. මිනිස්සෙක් තෙමීගෙන ආලු ප්‍රෙස් එකට. ඒ ඇයි කියලාලු ඇස්සනේ කමල් මහත්තයා ආවේ මොකටද? ආවේ පොතක් මුද්‍රණය කරන්න දෙන්න. ඉතින් මේ කොහෙන්ද මං බස් වලට කලින් බැස්සයි කිව්වා. ඒ ඇයි කියලා ඇයි තමජීවමද කිව්වේ? ඉතින් ඒ වැස්සනේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් පයින් යන්න කිව්වනේ. ඒකට අපි බස් වලට පයින් ආවා. ඉතින් ඇවෝල ඉතින් කුඩියක් ගන්නේ ධම්මජීවමර කිව්වලු අද්දගේ මොකක්වත් තියෙන්න බෑ කියලා. ඒ නිසා මම කුඩයක් ගෙනාවෙත් නැහැ. සම්බර වස් දෙක තියාන මම කලින් ඇවිල්ලා ඉතිවස කියනවා සෝහන්ස හරියටම කියන දේම කරනවා. සක්මනේ. මේ කිව්වොත් මේ සක්මන් මල්ුවක් මොනේ නෑ. බස් වලට කලින් බහලා පයින් යනවා බලපංගෝ කියලා කිව්වොත් ඒකටම ගමනක් ගිහිල්ලා ඒකටම බස් වලට කලින් බහලා වැඩේ කරන තරමක් තියෙනවා. ඒ තරම්ම මේ මනුස්සයාට භාවනා කියන වචනේ මේ සංස්කාර කියන වචනේ දිරව ගන්න බැරුව වගේ භාවනාව දිරව ගන්න අමාරුයි. කිව්වොත් භාවනා කරන්න එපා. නිකන් වෙන දේ බලන්න හිටපන් කියලා. මොනම තාලෙන්වත් කියලා දෙන්න බෑනේ මේක මේ පිං අතේ වැඩක් කියලා. මොන්ට වෙලාවට ලංකාවේ අධ්‍යාපනය ලැබෙන පොඩි දරුවන්ගේ 30%ක්ම අබෞද්ධයි. ඒගොල්ලන්ට තේරෙනවා. බෞද්ධ ළමයින්ටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි භාවනා කියන වචනේ පාවිච්චි කරෙත් නැහැ. අපි කිව්වේ ඇවිදිමින් සත්‍යමත් වෙනවා. ඉඳගෙන සත්‍යමත් වෙනවා. බද්දත් මැදිනකොට සත්‍යමත් වෙනවා. ඉතින් එතකොට මේ ඒක දහම් පාසලට ගිහලා දාපු ගමන් එතන එක ප්‍රශ්නයක්. එතන ප්‍රශ්නයක් මේක භාවනාව උගන්නන්න බෑ. අපේ දහම් පාසල අපි කැමති නැහැ. ඉතින් අපි කියනවා භාවනාවක් නෙවෙයි කියලා. නෑ එන්න එපා. ඔය පැති වල කොහොමඩක්වත් එන්න එපා. අපි ඕවට කැමති නැහැ. ඉතින් බොහොම අමාරුයි මේක මේ ඇතුළට බස්ව ගන්න. මොකද ඒ තරමටම මේ විඥානයේ කැමති නෑ අර පෙරලා දෙන ටික ඇර අලුත් දෙයක් එනවා දකින්න අලුත් තුලන් එනවා දකින්න කැමති නෑ. සම්ප්‍රදාය කඩාගෙන යන්න කැමති නෑ. ඒ නිසා අපි යම් වෙලාවක ගෙදර ගියා වගේ සතුටක් ඇති වුණා නම් ඒ කියන්නේ විඥානයේ මේ සංස්කාර අපිට ලස්සනට අඳලා. එයා ලස්සනට ඇඳලා දුන්නොත් අපිට පේනවා ගෙදර ගියා වගේ. හැබැයි සත්‍යයෙන් ඈතයි. ඇති දෙය පේන්නෙත් නෑ. යථාභූත ඥාන දර්ශනයක් නෑ. ඒක නිසා කළුපාණ මහත්තයා ලියනවා බෞද්ධ දර්ශනීය ඉතිහාසයේ කියන පොතේ මේ විඥානයේ විසින් තෝරා දෙන ලද පටු
දැනුම් සම්භාරයෙන් දත්ත ප්‍රමාණකින් හැදිච්ච මේ විඥාණයට කවදාකවත් සදාචාරයක් තියෙන්න බෑ කියලා. උට දෙන්නේ ওই සම්ප්‍රදායේ තියෙන සදාචාරය විතරයි. උතුම් සදාචාරයක් තියෙනවා නම් සදාචාරයක ආටිෆිෂල් මාවාපාවු සදාචාරය. මොකද එයාට එන තොරතුරු ඔක්කොම එන්නේ ඉස්සලා තෝරලා ඉවරයි. දැන් මේ ඒකේ ඉන්නේ මම හිතන කොන්ස්පිරසි තියරි එකේ අර්ථේ ඒ රජෙන් හිරගෙදරට දෙන කෑම ඔක්කොම තෝරලා දෙන්නේ යම් හිරකාරයෙක් මරන්න ඕන නම් ඉඳපු ගමන් මැරලා යනවා දන්නේ නැහැ. ගහලා බැලලා හරි මේ කරලා නෙවෙයි සැලසුම් කරලා තියෙන ඌට දෙන දේවල් තීන්දුව කරලා තියෙන. ඊට පස්සේ දන්න නිකම් මිලගා මූ පෙන දාලා මැරලා යනවා. ඒ මොකද දෙන දේවල් වලින් තීන්දුව කරන්න පුළුවන්. හිරගෙදරට ගියාට පස්සේ ඕන දෙයක් දෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් දිහා බලනකොට ඒක රජයේ විසින් කරන රාජ්‍ය ද්‍රෝහී මිනිසුන්ට කරන ඝාතනයක්. ඊට වැඩිය ඝාතනයක් සිද්ධ වෙන මේ සත්‍ය මරනවා. අපේ මේ දන්න සදාචාරය නිසා අපි කියන මේක හරි මේක වැරදි කියලා. ඉතින් ඒ වික්ටර් හියුගෝ අහනවා එක මිනිස්සෙකුට තව මිනිස්සෙකුගේ සදාචාරයේ විනිශ්චය කරන්න තියෙන අයිතිය මොකක්ද කියලා. මේ මිනිස්සු වැරදි වැඩක් කරනවා. මේ මිනිස්සුන්ට කොහෙද අයිතියක් තියෙන ඌ ගැන විනිශ්චය කරන්න. මිනිමරුවක් කරන්න. ඌ මරලා තියෙන කවුරු ඌ මරන්න ඕනේ. කිසිම කෙනෙකුට එහෙම අයිතියක් නැහැ. මොකද කතා කරන මිනිස්සු ළඟත් ඒ සදාචාරය නැතිකම හැෙන්න තියෙනවා. මොකද ඒ විනිශ්චය කූඩුවේ ඉන්න එක්කනා මේ සදාචාරය ගැන කතා කරන කෙනෙක් නෙවෙයි. එයාට එහෙම සදාචාරමේ විභාගයක් පාස් වෙලා නැහැ. එයා පාස් වෙලා තියෙන නීති විභාගේ විතරයි. ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ සදාචාරයක් බෑ. මොකද ඌ සදාචාරය කියලා ගන්නෙ ඌ හැදිච්ච පරිසරයේ හැටියට. ඒකල එයා ඒක සාධාරණීකරණය කරනවා මේක ලෝකෙටම ගැලපෙනවා කිය. එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවා. හැබැයි අපි දන්නේ එක නෙවෙයි. ඒක බුදුජානසී දේවදමන සූත්‍රයේ පෙන්ලා දීලා තියෙනවා හිරියොතප් දෙක. ඒක ලෝකපාලක ධර්ම දෙක. නමුත් මේ බෞද්ධ සදාචාරය ක්‍රිස්තියානි සදාචාරය කියන්නේ තන්නේ කර හිඩන් කරිකියුලම් එකක්. මිනිස්සු විශ්ින් ක්‍රේල් කරන වැඩක්. ඉතින් ඒක දිගේ ගියාට පස්සේ මේ මිනිස්සයා සියුසයිඩ් බම්බ කෙනෙක් කරන්න පුළුවන්. බ්‍රේන් වොෂ් කරලා තියෙන. මේ බ්‍රේන් වොෂ් කරාට නැවතත් කියනවා ඉස්සල්ලා පුරුකෙදි මතක් කරපේක අනිත් පැත්ත හරවනවා කියන එක හරිම සිම්පල්. අහිංසක වෙන එක විතරයි කරන්න ඕන. ඍජු වෙන එක විතරයි කරන්න ඕන. කවුරු මොන જાතියෙන් ඇවිල්ලා මොන දේ දුන්නත් ඒක පිළිබඳව දැනගෙන කටයුතු කරනවා ඉවරයි. දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට ඕන යෝජනාවක් කරන්න පුළුවන් තමයි ස්ථිර කරන්න මොකද්ද කියලා දැනගන්න. ස්ථිර කරපු යෝජනාව විතරයි සභාගත වෙන්නේ. යෝජනා ගැන අපිට සභාගත වෙන්නේ නැහැ. යෝජනා ගැන බයින්නත් එපා. ඒ යෝජනා කාර්ය ස්ථිර වුණොත් විතරයි සභාගත වෙන්නේ. මින්ස් වලට යන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට ඕන යෝජනාවක් ගේන්න කියන්නේ. මේකට බයයි ආගම. ආගම හැම වෙලාවෙම කියන්නේ නැහැ මෙන්න මේ රාමුව එන්න ඕනේ. ඉතින් රාමුව ගන්නකොට මායි ගන්න දෙයක් නැහැ. ඒක පිළුණු වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා භාවනා කරන යෝගාවචරයට හම්බෙන මේ ලයිසන් එක, ඒ කියන්නේ මේ සංස්කාර දෙන ලනුව කන්න නැතුව ඔක දිහා සුද්ධ විදියට අලුතෙන් බලපන්. ඒකට විඥානයේ නිකන් විය කියලා මැරිලා යනවා. විඥාණයට ඇඟිල්ල ගහ ගන්න තැනක් යනවා. පඨවින් පඨවිතෝ නජායති. පඨවිය ප්‍රතිවිසඤ්ඤා ධානය කරන්නෙත් නැහැ. ආපෝ ධාතුවේ ආපෝ ධාතුව ගන්නෙත් නැහැ. මේ ලෝකේ සංඥාවකුත් නැහැ. පරලෝකේ සංඥාවකුත් නැහැ. නේව සංඥානා සංඥායකුත් නැහැ. සංඥාවකුත් තියෙනවා. ආන්න මේ මට්ටමට විඥානය පත් කරලා ඒක නිකන් කියනවා මේ ඕනම විස බීජයක් අවුවට විවෘත කරොත් මැරලා යනවා. ලෝකේ තියෙන ලාභම විශාලම විස බීජ නාශක තමයි අවුව. හෙලි කෙරුවොත් නැතර යනවා. ඒ වගේ විඥානේ හෙලි කෙරුවොත් විඥානට ඉන්න බෑ. විඥානේ දිගටම මුරකාවල් දාගෙන අපි කියන්නේ මේ සංස්කාර මුරකාවල් දාන එකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපිට තියෙන මේ මුරකාවල් වලට කිතයි කරලා මුරකරනද හැබැයි අපි මෙයාට අලුත් තුලන් වදින්න ආරිනවා. විඥානේ. ආස්වාසේ ප්‍රිය වුණත් බලන්න අප්‍රිය වුණත් බලන්න. ගොරෝසු වුණත් බලන්න සිව් වුණත් බලන්න. ළඟ වුණත් බලන්න දුර වුණත් බලන්න. ඇතුළත වුණත් බලන්න පිට වුණත් බලන්න. අතීත අනාගත වර්තමාන වශයෙන් බලන්න. සුඛ වේදනාව දුක් වේදනාවත් ওই විදිහට බලන්න. ඔන්න ওই ටිකට දාපු ගමන් ඒ විඥානේ ගහගෙන ගිය ඒ රැකට් එක එහෙම නැත්නම් ඒ ඇඳගෙන ගිය ගමන තන්නේ කර බොරුවක් බවත් ඒකට ඒ වීඩිකාරයෝ ටික වට කරගෙන කවුද අපේ සංස්කාර ටික හිටියේ නැත්නම් විඥානේ කියන්නේ මහ ලොකු දෙන්නේ නාඩගමට ඇඳපු රජ කෙනෙක් මෙයා. නාඩගමේ මම රජාට අඳිනවා මතක නැහැ නේ කැලේ මතක් වෙන්නේ මේ අජාසත්ත නාමයෙන්
ඊ මතක් වෙන්නේ අපිට මේ දැන් ඇඳලා තියෙන මේ රජෙකුට ඇඳලා තියෙන මේ නාඩගමක කියලා. ඌ රජෙකුට වගේ බැර කරන්න හදනවා. හැබැයි මේ වේදිකා සැරසිලි අරේබේ නැත්තම් නිකන් සීමයියම තමයි. ඒකෙදි මේ තුම්මන් අන්දියේ ඌ කියනවා ඌ රජුරවන්ට අඳින්නේ. එහෙන දඩදඩ පුරුෂය හැබැයි ඉගෙනගෙන ඌට ද්‍රවිඩේ කියන්න බෑ. ඌ කියන්නේ නවතින දොර උඩ කියලා කියන්නේ. එම්බල ජඩේ. කණු කඩුව. ඒ නිසා නවතින දොර උඩ කියනවා. ඉතින් හරි කොච්චරද පාඩම් අනිත් ඔක්කොම හරි. හැබැයි ද්‍රවිඩේ කියන්න බෑ. ආන්නේම නාඩගමක රජ්‍ය මේ අපේ විඥානේ ඉන්නේ අපි අන්දාගෙන නට නැටිලක් මෙතනින් අපි සාකච්ඡාව නතර කරන්නයි බලාපොරොත්තු. අපි බලාපොරොත්තු වෙමු මේ අවිද්‍යාව නිසා දෙන ලණුවක් කාලේ ඉන්න මේ විඥානේ පව් කරන්නේ අප්පා එක මුගක් කිව්වොත් එහෙම රැයට නිින්ද යන්නේ නැතු යනවා. ওই විඥානේ ගැන ගොඩක් කතා කරුවා සමහරට TNT පෙත්ත තියාගන්න වෙනවා දියට මේ මෙච්චරම මෝඩද කියලා. නෑ එහෙම මෝඩ නෑ. ඔක හදන්න පුළුවන්. ඒක නිසා මේ රජාට ඇඳලා තියෙන කියලා දැනගෙන අපි මේ choiceless awareness එක අලුතෙන්ම දෙයක් දිහා බලන ගතිය ඒ පරණ සම්ප්‍රදාය විසි කරන්න එපා. පරණ සම්ප්‍රදායට වෙනම ආසනයක් පනවන්න අලුතින් මේ බලන ගතිය මේක නම් සුද්ධ විපස්සනාවක් තවදුරටත් මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලේ නවම අධ්‍යාසකින් අප්‍රමාදයකින් වැඩි අවදි භාවයකින් එන දෙයට මුහුණ දීමේ ශක්තිය සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දෙනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා